නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කතමේච භික්ඛවේ ආසවා භාවනා පහතබ්බා ඉද භික්ඛවේ භික්ඛු පටිසංඛා යෝනිසෝ සති සම්බොජ්ජංගං භාවේති විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං වොස්සග්ග පරිණාමින්ති. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් තථාගත සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සර්වඥ රාජෝත්තමයන් වහන්සේ විසින් සබ්බාසව සූත්‍ර දේශනාවේදී අවසාන කාරණාව හැටියට භාවනාවෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව ධර්මයන් කෙසේද කියන වග පැහැදිලි කර දෙමින් ඒ මාතෘකා කරගත් සූත්‍ර දේශනාවේ සූත්‍ර පාඨයෙහි එක්තරා කොටසක් මේ මාතෘකා කරගත්තේ පිළිවෙලින් පවත්වාගෙන එනු ලබන සබ්බාසව සූත්‍ර දේශනාවට අදාළව අදට නියමිත දේශනාව සම්පූර්ණ කිරීමටයි. පින්වතුනි, භාග්‍යතුන් වහන්සේ මේ සබ්බාසව සූත්‍ර දේශනාව ආරම්භ කරන්නෙම දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවයන් මොනවාද කියන වග පෙන්වමි. ඒ කියන්නේ සෝතාපට්ටි මාර්ග දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු ආකාරය මුලින්ම යෝගාවචරයට පැහැදිලි කරා. ඉන් අනතුරුව තමයි තථාගතයන් වහන්සේ සංවරයෙන් ප්‍රහාණය, පටිසේවණයෙන් ප්‍රහාණය, අදිවාසනාවෙන් වන ප්‍රහාණය, පරිවර්ජණයෙන් විනෝදණයෙන් වන ප්‍රහාණයන් එකින් එකට පැහැදිලි කළා. අපිත් ඒවා පසුගිය දේශනාවලදී පැහැදිලි කරන්න යෙදුණා. ඇත්තටම ඔය සංවර ප්‍රහාණය ඉඳලා විනෝදන ප්‍රහාණය දක්වාම මේ සිදුවෙන කාරණාවන් ඕනෑම පෘථුජන సంతානයකදී මේ ආශ්‍රවයන් වැඩෙන හැටි, ඒ වැඩෙන ආශ්‍රවයන් ප්‍රහීන කරගන්න හැටි තමයි පැහැදිලි කරේ. එහෙමනම් පළමු මාතෘකාව උනේ සෝවාන් මාර්ගඥාන දර්ශනයෙන් වන ආශ්‍රවයන්ගේ ප්‍රහාණය කතා කළා. දැන් මෙතන අවසාන වශයෙන් භාවනා ප්‍රහාණය නැත්නම් භාවනා වශයෙන් මේ ආශ්‍රවයන්ගේ ප්‍රහාණය කෙසේද කියන වග පැහැදිලි කරනවා. එතකොට කතමේච භික්ඛවේ ආසවා භාවනා පහතබ්බා, මහණෙනි භාවනාවෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවයන් කෙසේද කියන වග තමයි මෙතන මාතෘකා කරන්නේ. එතකොට එහෙමනම් අපි දන්නවා බුදුරජාණන් වහන්සේ මේ ආශ්‍රවයන් භාවනාවෙන් ප්‍රහාණය වීම සම්බන්ධයෙන් කතා කරනකොට අට කතාවේ මෙන්න මෙහෙම දෙයක් කියනවා. ඉමේ උපරි මග්ගත්තේ සමය සම්භූතා ලෝකෝත්තර බොජ්ජංගා ඒව අධිපේතා. අන්න බලන්න මෙතනදී කියනවා ඉහළ මාර්ගත්‍රය හා සම්බන්ධ වූ ලෝකෝත්තර බොජ්ජංග ධර්මයන්ම කියන ලදී. ඒ කියන්නේ සෝවාන් මාර්ගඥාණයෙන් වන ආශ්‍රව ප්‍රහාණය කතා කළා. දැන් එහෙමනම් සකෘදාගාමි, අනාගාමි, අරිහත් කියන මේ මාර්ගඥානයන්ගෙන් සිද්ධ වෙන ආශ්‍රවයන්ගේ ප්‍රහාණය තමයි මේ භාවනාවෙන් ප්‍රහාණය කළ යුතු කියන මාතෘකාව යටතේහි අර්ථ විග්‍රහ කරන්නේ කියන කතාව මෙතනදී ඉස්මතු කරනවා. එහෙමත් කියලා අට කතාවේ පෙන්වනවා තථාපි ආදිකම්මිකානම් බොජ්ජංගේසු අසම්මෝහත්තං ලෝකේ ලෝකෝත්තර මිස්සකේන තේසන් අයේන අත්තවනන කලිසාමි. එසේ නමුත් ආදුනිකයන්ගේ එහෙමත් නැත්නම් මේ ධර්මයට මුලින් පැමිණෙන
ආදි කම්මිකයන්ගේ අවබෝධයට මේ බොජ්ජංග ධර්මයන් කෙරෙහි තියෙන මේ නොමුලාව පිණිස ලෞකික ලෝකෝත්තර වශයෙන් මිශ්‍ර කොට ඒ වාගේ ණයකම අර්ථ ගන්වමින් අර්ථ වර්ණනා කරමින් ඉස්මතු කරනවා කියන එක මෙතනදී නැවත නැවතත් සිහිපත් කරනවා. එහෙමනම් අපි මෙතනදී තේරුම් කරගත යුතුයි තථාගතයන් වහන්සේ යම් තැනක බොජ්ජංග කියන වචනයෙන් යම් විග්‍රහයක් කළා නම් කරනවා නම් ඒ බොජ්ජංග කියන නාමයෙන් යුක්ත ධර්මයන් ප්‍රකට වන්නේ ලෝකෝත්තර භූමියේ විතරයි. ලෞකික භූමියේදී අපි බොජ්ජංග ධර්ම කියලා කතා කරාට නියම නිසි බොජ්ජංග ධර්ම වැඩෙන්නේ ලෝකෝත්තර සිත් සමග විතරයි කියන එක තමයි අපි කරුණු කාරණා වශයෙන් වටහා ගන්නට ඕනේ. නමුත් අපි දන්නවා සති ධම්මවිචය ආදී ධර්ම අපි එදිනෙදා භාවනාවක් වඩනකොට කුසලයක් වඩනකොට ඒ හැම අවස්ථාවකදීම ඒ කුසලය තුල බොජ්ජංග ධර්මයන් සමබරව පිහිටුවා ගත්තොත් එහෙමත් නැත්නම් තමන් ප්‍රගුණ කරන භාවනා කර්මස්ථානයේ තුල බොජ්ජංග ධර්මයන් සමෝපවත්වා ගත්තොත් තමයි ඒ භාවනාව වැඩෙන්නේ. අන්න බලන්න ඒකයි අර ලෞකික වශයෙන් පවා මේ ආධුනිකයන්ට බොජ්ජංග ධර්ම ගැන විස්තරයක් කර දෙන්නේ. ඉතින් ඒක නිසා අපි හැම කෙනෙක්ම දන්නවා බොජ්ජංග ධර්ම ගත්තාම සති ධම්මවිචය විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ෂා වශයෙන් තමයි ඒ ධර්ම 7 පෙන්වන්නේ. හැබැයි මේ ධර්ම 7 ධර්ම කාරණා සියල්ලක්ම මේ මොහොතේ විස්තර කරන්නට වෙලාව කොහොම වේද දන්නේ නැහැ. කොහොම නමුත් අපි පළමුවෙනි කාරණාව හොඳේ හැටියට නිවැරදිව අර්ථ විග්‍රහ කරගත්තොත් අපට පහසු වෙනවා ඉදිරියේදී අනිත් බොජ්ජංග ධර්මයන් ගැන කරුණු කාරණා ඉගෙන ගන්නට කතා කරන්න. එතකොට දැන් අපි දන්න බොජ්ජංග කියනකොට මොන වගේ අර්ථයකින්ද මේ බොජ්ජංග කියලා කියන්නේ. දැන් එතකොට බොජ්ජංග කියනකොට බෝධි අංග බොජ්ජංග බෝධියා බෝධිස්සවා අංගාති බොජ්ජංග මාර්ගඥාන සංඛ්‍යාත බෝධිය පිණිස නැත්නම් බෝධියගේ අවබෝධයට හේතු භූත වන කාරණා අංග තමයි බොජ්ජංග කියලා කියන්නේ. බුද්ධති කිලේශ సంతාන නිද්දාය උට්ඨහතිති බොජ්ජංග. ඒ කියන්නේ තම තමන්ගේ සිත්වල වැතිරී පවත්නා මේ ක්ලේශ නින්ද්‍රාවෙන් නැගී සිටින අර්ථයෙන් තමයි බොජ්ජංග කියලා කියන්නේ. චත්තාරිවා අරිය සත්‍යානි පටිවිච්ඡතිති බොජ්ජංග. දුක දුකට හේතුව දුක නැති කිරීම දුක නැති කිරීමේ මඟ කියන සිව්සස් දහම් මනා අවබෝධයේ පිණිස හේතු වන නිසා තමයි බොජ්ජංග කියලා කියන්නේ. නිබ්බාන මේව සච්චි කරෝති इति බොජ්ජංග. නිර්වාණයම ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරන නිසා බොජ්ජංගයි. එහෙමනම් තස්සා ධම්ම සාමග්ගී සංඛාතාය බෝධියා අංගාති බොජ්ජංග. එතකොට මේ කියන ලෝකෝත්තර නිවන අවබෝධයේ පිණිස හේතු වන අංග බැවින් තමයි බොජ්ජංග කියලා කියන්නේ. එහෙමත් නැත්නම් තස්ස බෝධිස්ස අංගාති බොජ්ජංග. ඒ බෝධිය අවබෝධ කරන පුද්ගලයාට අවබෝධ වන බැවින් බොජ්ජංග. ඒ නිසා අපි හැම කෙනෙක්ම තේරුම් කරගත යුතුයි මේ බොජ්ජංග කියලා කියන්නේ Taman අවබෝධ කරගන්න බෝධිය පිණිස පවතින හේතු වන කාරණා හැටියට. එහෙමනම් බුදු පසේ බුදු අරිහත් කියන එහෙමත් නැත්නම් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් කියන මේ උතුම් ලෝකෝත්තර අධිගමනයන් පිණිස හේතු වන අංග තමයි බොජ්ජංග ධර්ම හැටියට අට කතාවේදී ඉස්මතු කර පෙන්නන්නේ. දැන් එහෙමනම් බලමු ඉද බික්කවේ බික්කු පටිසංකා යෝනිසෝ සති සම්බොජ්ජංගම් භාවේති
විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං වස්සග්ග පරිණාමි. එතකොට මෙතන කියවෙනවා ඉද මේ ශාසනයේ සසුන්ගත භික්ෂුව කියන්නේ එහෙමනම් මහණෙනි ඉද බික්කු මේ ශාසනයේ සසුන්ගත භික්ෂුව පටිසංකා යෝනිසෝ නුවණින් මෙනෙහි කරනවා කුමක්ද සති සම්බොජ්ජංගම් භාවේති. මේ සති සම්බොජ්ජංගය නුවණින් මෙනෙහි කරමින් ප්‍රගුණ කරනවා. දැන් මේ සති සම්බොජ්ජංගම් කියනකොට සති සංබෝධි අංග වචන හතරක්. සති සංබෝධි අංග කියලා වචන හතරක එකතුවක් තමයි සති සම්බොජ්ජංග කියලා කියන්නේ. ඒතකොට අපි දන්නවා දැන් අංග කියන්නේ අවයවය හේතුවක් කාරණා බෝධි බෝධියට හේතු වන අංග සංබෝධි ඒ කියන්නේ සම්බෝධිය. එහෙමත් නැත්නම් අපි මෙතනදී අපි කියන්නේ නෑ සම්මා සම්බුද්ධත්වයේ විතරක් කියලා. ඒ කියන්නේ මනාව ලෝකෝත්තර අධිගමනය පිණිස හේතු වන අංග. එhmenan සතිය කියලා කියන්නේ ඒ උතුම් වූ බෝධි ඥාන අවබෝධයේ පිණිස හේතු වන අංගයක්. දැන් මේ සති කියන වචනේ ගත්තාම අට කතාවල ඉස්මතු කරනවා සරණං සති. එහෙමත් නැත්නම් සරණ මත්තමේව සති. සිහි කිරීම නැත්නම් සිහි කෙරේනුයි. සිහි කිරීම මාත්‍රයම සතිය කියලා. දැන් එතකොට අපි දන්නවා අපට යමක් සිහි කරන්න පුළුවන් නම් යමක් සිහි වෙනවා නම් ඒ සිහි කර අපට හිතන්න පුළුවන් නම් ඒ සිහි කිරීමේ මාත්‍රයම තමයි සතිය කියලා කියන්නේ. තවදුරටත් මේ සති කියන වචනේ තෝරද්දී සති සරණතා ධාරණතා අර බලන්න මේ සතිය කියලා කියන්නේ ධාරණය. එතකොට යමක් අපට සිහි කරන්න පුළුවන්නේ මතක තියන විතරයිනේ. එතකොට මතකයේ තියෙන දෙයක් අපට පහසුවෙන් සිහි කරන්න පුළුවන්. මතකයේ නැති දෙයක් අපට සිහි කරන්න බෑ. එහෙමනම් මේ සතිය කියලා කියන්නේ සිහි කිරීම වගේම ධාරණයක්. යමක් මතක තියා ගැනීමම ධාරණය කර ගැනීමම සතිය. අපිලාපනය කියලා කියන්නේ හරියට ගත්තාම රජ කෙනෙකුට තමන්ගේ පුරෝහිතය ඇවිදින් කියනවා තමයි රජතුමාට අයිති ධනය එකින් එකට පෙන්නනවා. මේ තමයි රත්තරන්, මේ තමයි රිදී, මේ තමයි මුතුමැණි, මේ තමයි වස්තු දේපල කියලා පෙන්නනවා. අන්න ඒ වගේ අපිව අකුසලයන්ගෙන් ගලවලා ඒ කියන්නේ කුසල් අකුසල් වෙන් කරලා හැමදේම පින්පව් වෙන් කරලා මේ අපට පෙන්න මෙන්න සතිපට්ඨාන ධර්ම මෙන්න ඉරිදිපාද ධර්ම මෙන්න ප්‍රගුණ කළ යුතු ධර්ම කියා මේ සතියේ කෘත්‍යය තමයි අකුසලයන්ගෙන් ගලවා කුසලයේ තුලට අපිව යොමු කරවන ශක්තිය. එතකොට උප ဋ ාණ සතිය කියලාකුත් තියෙනවා එළඹ සිටි සිහිය. ඒ කියන්නේ අපි හැම වෙලේම අකුසලයන්ගෙන් වෙන් වෙලා කුසලයේ තුල සිටීමත් සතිය. ඒ වගේම තමයි අකුසලෙන් අපිව බේරලා කුසලයේ තුල කුසලයේ මතු කර අපිව කුසලයට යොමු කරවීම තමයි අපිලාපන සතිය. අසම්මුස්සනතා නොමුලා වීම. දැන් අපි දන්නවා යම්කිසි කාරණාවක් අපේ ජීවිතවලදී ඒ කියන්නේ අපි යම් තැන්වලදී යම්කිසි අර්ථයක් තේරුම් ගන්න යනකොට එහෙමත් නැත්නම් යම්කිසි ක්‍රියාවක අපි යෙදෙනකොට යම් තැනක අපි හැසිරෙනකොට යම් තීරණ ගැනීම වලදී අපට අවශ්‍ය වෙනවා නොමුලා ගතිය. ඒ කියන්නේ අපි දැන් මුලා වුණොත්, අන්ධ වුණොත්, අඳුරු වුණොත් අපට නොපෙනී ගියොත් අර්ථය ඒ වගේම අපට යම් තැනක ප්‍රකට බවක් නැත්නම් තමන් යන මාර්ගයේ හෝ තමන් ප්‍රකට බවක් නැත්නම් එතනදී තමන් මුලාවටපත් වෙන්න පුළුවන්. එතන සතිය නැහැ. එහෙමනම් අපි සතිමන්තයි කියලා කියන්නේ සිහියෙන් යුක්තව සිටිනවා. එළඹ සිට සිහිය ඇතිව වාසය කරනවා කියන එක අදහස අපිට අපි එදිනදා ජීවිතයේ යම් කටයුතු වල නියැලෙනකොට හිතන්න මම මේ දේ කිරීමෙන් Tamanට අර්ථයක් වෙනවද? එහෙමත් නම් තවත් කෙනෙකුට මේකෙන් අර්ථයක් සිද්ධ වෙනවද? බුදුරජාණන් වහන්සේ එහෙම හැම වෙලෙම යම් කිසි දායකෙක් ඇවිදින් තථාගතයන් වහන්සේට ආරාධනා කරොත් මේ අහවල් ගෙදර දානෙට වඩින්න පින්න පාත වඩින්න කියලා කිව්වත් තථාගතයන් වහන්සේ බලනවා මේ ගමනේදී
යම් කිසි කෙනෙකුට අර්ථයක් සිද්ධ වෙනවද? යහපතක් සිද්ධ වෙනවද? යහපතක් අර්ථයක් සිද්ධ වෙනව නම් විතරයි භාග්‍යවතුන් වහන්සේ ඒ ආරාධනා පිළිගන්නේ, ඒ ගමන වැඩම කරන්නේ. ඒ වගේ තමයි අපිත් අපේ ජීවිතවලදී යම් යම් තැන්වලදී තීන්දුව තීරණ ගන්නකොට Tamanට අර්ථයක්, එහෙමත් නැත්නම් තවත් කෙනෙකුට අර්ථයක් සිද්ධ වෙනවාද කියන අවබෝධය තියෙනවා කියලා කියන එතන අසම්මෝහ ගතිය. ඒ වගේම තමයි සමහරක් වෙලාවට තමන්ටගේ ජීවිතේ ගැළපෙන නොගැළපීම් තියෙනවානේ. ඒ කියන්නේ තමන් මේ සමාජයේ ජීවත් වෙන විදිහට මං වගේ කෙනෙකුට මේ දේ කිරීම ගැළපෙනවද? මේ දේ කිරීම නොගැළපෙනවද? අන්න ඒ සිහිය තියෙනවා නම් ඒ තමන්ට ගැළපීම නොගැළපීම හඳුනා ගන්න පුළුවන් ජීවිතේ. ඒ විතරක් නෙමේ යම් යම් තැන්වලට අපි යනකොට යම් යම් පුද්ගලයෝ අපි අසුරු කරනකොට අපි සීලෙන් පිරිහෙනවා නම්, සමාධියෙන් පිරිහෙනවා නම්, ගුණ ධර්මයන්ගෙන් පිරිහෙනවා නම් එවැනි තැන් අපට නුසුදුසුයි. එහෙනම් ඒ තමන්ට හොඳ සිහියක් තියෙන්න ඕනේ, අසම්මෝහ ගතියක් තියෙන්න ඕනේ. මොකටද? නොමුලාව තමන් ඒ යන තැන කරන දේ ගැන වැටහීමක් ඇති කරගන්න. මෙන්න මේවා තමයි සතිය කියලා කියන්නේ. එතකොට අපි ගිහි පැවිදි අපි කාටත් අවශ්‍ය වෙන ගුණයක් තමයි සතිය. එතකොට මේ සතිය දියුණු කරගන්න, සතිය බලවත් කරගන්න, සතිය නැවත නැවත නගා සිටුවා ගන්නට අපි හැම අවස්ථාවකදීම උත්සාහවත් විය යුතු වෙනවා. අන්න ඒක තමයි අසම්මෝහනතා කියලා කියන්නේ. එතකොට ඒ කියන සතිය කුසල් සිත සමග බලවත් වෙන්න අපට ඒක ඉන්ද්‍රිය ධර්මයක් විදිහට, බල ධර්මයක් විදිහට අපේ సంతානවල උපදිනවා. හැබැයි ලෞකික භූමියේ බොජ්ජංග ධර්මයක් නොවුනත් ලෝකෝත්තර භූමියේ උපදින ඒ සති සම්බොජ්ජංගයට බෙහෙවින් උපකාරක ධර්මයක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා ඔය සති සම්බොජ්ජංගය ගැන බොහෝ තැන්වලදී අපි දැකලා තියෙන විශේෂයෙන්ම අභිධර්ම පිටකයේ භංග ප්‍රකරණේ බොජ්ජංග විභංගයේදී මතු කරන අර්ථ තිබෙනවා. ඒවා හරි වැදගත් වෙනවා. මොකද අපේ ජීවිතවලටත් ඒව තේරුම් ගන්න වටිනවා. ඉද බික්කු සතිමා හෝති පරමේන සතිනේපක්කේන සමන්නාගතෝ චිර කතාම්පි චිර භාසිතම්පි සරිතා හෝති අනුස්සරිතා අයං උච්චති සති සම්බොජ්ජංගෝ කියලා එක අර්ථ විග්‍රහයක් දෙනවා. මෙන්න මෙතනදී මට දැන් මතක් වෙන එක දෙයක්. දැන් සමහරක් අය කියනවනේ මේ අභිධර්මයේ දිව්‍ය ලෝකේ දේශනා කරපු දෙයක්, මේක දෙවියන්ට ප්‍රකාශ කළ දෙයක්, මේක මේ අපට ගැලපෙන්නේ නැහැ කියලා. නේද? එතකොට භාග්‍යතුන් වහන්සේ දිව්‍ය ලෝකේ දේශනා කරාට මේ නැවත මනුස්ස ලෝකයට ගලපමින් එදා සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කරන භික්ෂුන් වහන්සේලාට. ඉතින් ඒක නිසා එතනදී ඒ භික්ෂුන් වහන්සේලාට හෝ දෙවියන්ට හෝ හැමදෙනාටම ගැළපෙන විදිහට තථාගතයන් වහන්සේ වචන හසුරවලා දෙනවානේ. එහෙනම් මෙතන ඉද බික්ඛු කියලා කියවනේ. මෙහි ඉන්න භික්ෂුව. එතකොට භික්ෂුව කියන්නේ පොදු වචනයක් විදිහට සිව්වණක් පිළිසමයිති වෙන. එහෙනම් ඉද දේවා හෝ ඉද දේවතා කියලා කියන්න එපා නේද? එවන භාග්‍යතුන් වහන්සේ මේක දෙවියන්ටම පමණක් දේශනා කරපු දහමක් කියලා අපි දෘෂ්ටිගත වීමත් වැරදි. එහෙම දෙයක් නෙමෙයි. තථාගතයන් වහන්සේ දිව්‍ය ලෝකෙ මේක දේශනා කරලා ක්‍රමක්‍රමයෙන් මනුස්ස ලෝකෙට පැමිණිය මිනිස්යන් අතරයි මේක වැඩි කාලයක් පරිහරණය කරන්නේ. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ පොදුවේ ඉද බික්ඛු කියලා දේශනා කරන්නේ. එහෙනම් මේ ශාසනින භික්ෂුව සතිමා හෝති සිහිය ඇත්තේ වේ පරමේන සතිනේපක්කේන සමන්නාගතෝ ඊටම උතුම් වූ සිහියෙන් යුක්තව වාසය කරන කොහොමද? චිර කතම්පි චිර භාසිතම්පි සරිතා හෝති අනුස්සරිතා. අතීතයේ කළ දෙයක් කියෝ දෙයක් Tamanට සිහි කරන්න පුළුවන් නම්, නැවත නැවත සිහි කරන්න පුළුවන් නම් එය තමයි සතිය කියලා කියන්නේ. එහෙනම් ඔන්න බලන්න අපට පැහැදිලි වෙන සතිය කියනකොට අපට අතීතයේ කළ දෙයක් හෝ කියෝ දෙයක් නැවත නැවත සිහි කරන්න පුළුවන් නම්, ඒ වගේම නැවත නැවත
බලවත් කරගන්න පුළුවන් නම් නැවත නැවත එය ප්‍රගුණ කරගන්න පුළුවන් නම් අන්න එතන තමයි අපි කියන්නේ සතිය කියලා. එතකොට එහෙමනම් පැහැදිලි වෙනවා ඒ සතිය කියන වචනය සිහිය කියන වචනය කොහොමද යෙදෙන්නේ කියලා. ඊළඟට තව කාරණාවක් අපි මෙතනදී ඉස්මතු කරගන්නට ඕනේ. තථාගතයන් වහන්සේ අර කෙටියෙන් සති කියන වචනයට එහෙමද පෙරදේශනායම අර්ථයක් දීලා තවත් අර්ථයක් අපට ඔය සති කියන වචනය තුල පෙන්නනවා. දැන් එතකොට අපි දන්නවා සාමාන්‍යයෙන් ඔය කෙටියෙන් කියන අර්ථයක් උනත් ගැඹුරට බැසගත් අර්ථපව තථාගතයන් වහන්සේ සති කියන සති සම්බොජ්ජංගය ගැන කතා කරනවා. එතනදීම ඔය බංග ප්‍රකරණ දේශනාවෙන් පෙන්නනවා තත්ත කතමෝ සති සම්බොජ්ජංගෝ. මෙහි සති සම්බොජ්ජංගය කියන්නේ කුමක්ද? අත්ති අජ්ජත්තං ධම්මේසු සති අත්ති බහිද්ධා ධම්මේසු සති යදිපි අජ්ජත්තං ධම්මේසු සති තදපි සති සම්බොජ්ජංගෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති යදිපි බහිද්ධා ධම්මේසු සති තදපි සති සම්බොජ්ජංගෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. බොහොම ගැඹුරු කාරණාවක්. ඒ කියන්නේ ආධ්‍යාත්මික බාහිර වශයෙන් යම් යම් ධර්ම තියෙනවා නම් ඒ ආධ්‍යාත්මික ආයතන බාහිර ආයතන ආධ්‍යාත්මික ස්කන්ධ බාහිර ස්කන්ධ ආධ්‍යාත්මික ධාතු බාහිර ධාතු ආදී මේ ධර්ම ගත්තාම ඒ ධර්මයන් කෙරෙහි පිහිටුවාගත් සිහිය තමයි සති සම්බොජ්ජංගය. එතකොට එතනදී අපි පැහැදිලි කරගත්තා නම් ආධ්‍යාත්මික කුණප කොටස් උනත් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් කෙනෙක් නුවණින් බලනවා නම් නුවණින් විමසනවා නම් ඒ පුද්ගලයන්ට තමන්ගේ ශරීරයේ වගේම අනුන්ගේ ශරීර පිළිබඳවත් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම හොඳින් වැටහෙනකොට බැලෙනකොට එතන තමයි සති සම්බොජ්ජංගය වැඩෙන්නේ. එහෙමනම් ඒ වැඩෙන සති සම්බොජ්ජංගය සම්‍යක් සිහිය විශේෂයෙන්ම මේ උතුම් ගැඹුරු ධර්මයන් අවබෝධයේ පිණිසයි. ඒ වගේම ඒ උතුම් ධර්ම එහෙමද මාර්ගඥාන ප්‍රතිලාභයේ පිණිසයි. තෘෂ්ණාව ඡේ වීමෙන් නිර්වාණ අවබෝධයේ පිණිසයි පවතින්නේ. එතකොට එහෙමනම් පැහැදිලි වෙනවා අපට යම් යම් වෙලාවකදී කෙනෙක් භාවනා කර්මස්ථාන වඩනවා නම් ඒ කියන්නේ එතකොට සතිපට්ඨාන සූත්‍රයට අදාළව ගත්තත් කායානුපස්සන සතිපට්ඨාන වේදනානුපස්සන සතිපට්ඨාන චිත්තානුපස්සන සතිපට්ඨාන වගේ ධම්මානුපස්සන සතිපට්ඨාන ගත්තාම මේ සතිපට්ඨාන ධර්මයන් අපි එකින් එකට වඩනකොට එකින් එකට ප්‍රගුණ කරනකොට අන්නේ වැඩිම ප්‍රගුණ කිරීම සමග තමයි අපට මේ කියන බොජ්ජංග ධර්ම ඉතා හොඳින් වැඩෙන්නේ කියන එක. සති සම්බොජ්ජංගය ප්‍රගුණ වන්නේ. එහෙමනම් අපි හැම කෙනෙක්ම භාවනා කරන යෝගී පිරිසක් වශයෙන් භාවනාව නැඹුරු වෙච්ච පිරිසක් වශයෙන් ආධ්‍යාත්මික තමන්ගේ රූපකය ගැන හොඳ සිහියක් තියාගන්න. රූපං අත්තනෝ සමනුපස්සති රූපවන්තං වාත්තානං අත්තනිවා රූපං රූපස්මින් වාත්තානං. මේ රූපය ගැන තියෙන සතරාකාර වූ ඒ දැක්ම අපි යටපත් වන හැටියට අපි හොඳට සිහිය පිහිටුවා ගන්න. ඒ වගේම ආධ්‍යාත්මික වේදනා ආධ්‍යාත්මික සංඥා සංකාර විඥාන මේ කියන පංච උපාදානස්කන්ධයන් කෙරෙහි දක්වන සක්කාය දිට්ඨිය මමත්වය මගේ කියන මේ ග්‍රහණය අපි යටපත් වන හැටියට හිත පවත්වන්න. ඒ විතරක් නෙමෙයි බාහිර පුද්ගලෙක් අපි ගත්තත් ඒ බාහිර පුද්ගලයාට තිබෙන්නේ මේ වගේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධයක්මයි. මේ හටගත්ත පංච උපාදානස්කන්ධේ මොහොතකින් බිඳෙනවා හටගත්තා වගේ බිඳි යනවා බිඳි යන්න විතන සත්පුද්ගල සංඥාවක් ගොඩ නැගෙන්නේ නැහැ කියන අවබෝධය වැටහීම ඉතාමත් තීක්ෂණ විදිහට
ප්‍රගුණ වෙනකම් මේ යෝගාවචරයට පුළුවන් හොඳින් මේ හිත ශක්තිමත් කරගන්න. අන්න ඒක තමයි මෙතනදී අපි සති සම්බොජ්ජංගය වඩනවා කියලා කියන්නේ. එහෙනම් ඔන්න පටිසංකායෝනිසෝ සති සම්බොජ්ජංගම් භාවේති කියනකොට නුවණින් යුක්තව සති සම්බොජ්ජංගය වඩනවා කියලා කියන්නේ සාමාන්‍ය වැඩිමක් නෙමෙයි, විදර්ශනාගත, විදර්ශනා ප්‍රඥාව, විදර්ශනා ඥාන මුවහත් වෙනකම්, තව තීක්ෂණ වෙනකම් අපි ප්‍රගුණ කිරීම තමයි මෙතනදී ඉස්මතු කරන්නේ. ඊළඟට තවදුරටත් අපි ඔය දැන් ලෞකික සහ ලෝකෝත්තර මිශ්‍රණයක් ගැන මේ කෙටියෙන් කතා කරේ. නමුත් භාවනාවෙන් ආශ්‍රවයන්ගේ ප්‍රහාණය ගැන කතා කරනකොට සති සම්බොජ්ජංගය වඩන්නේ කොහොමද කියනවනම් ඒ වඩන සති සම්බොජ්ජංගය විවේක නිස්සෘත විය යුතුයි. විවේක නිස්සෘත කොට සති සම්බොජ්ජංගය වඩනවා. එහෙමත් නැත්නම් විරාග නිස්සෘතව, නිරෝධ නිස්සෘතව, වොස්සග්ග පරිණාමීව මේ සති සම්බොජ්ජංගය වඩනවා කියන එක තමයි ඔන්න මාතෘකාවෙන් පැහැදිලි කරන්නේ. මෙන්න මෙතන ගැඹුරු අර්ථයක්. අපි හිතන අර්ථයක් නෙමෙයි. අට කතාවෙත් පෙන්වා දෙනවා. දැන් විවේක නිස්සිතං කියන වචනය අපි හොඳින් දැනගන්න ඕන වචනයක්. දැන් අපි දන්නවා ඒ විවේක නිස්සිත කියනකොට විවේක ගත්තාම දැන් අපි දන්නවා දැන් විවේක කියලා කියන්නේ යම් තැන්වලදී අපි අපේ සිත, කය දෙකම අපි බැහැර වෙනවා නම් ඒ කියන්නේ අපි යම් තැන්වල අපි අල්ලගෙන ඉන්නවා නම් ඒ තැන්වලින් අපි බැහැර වීම තමයි විවේකය කියලා කියන්නේ. දැන් සාමාන්‍යයෙන් කෙනෙකුට භාවනාව දියුණු කරගන්න පවා කාය විවේක, චිත්ත විවේක අවශ්‍ය වෙනවා. හැබැයි අපට කාය විවේකය ලැබෙන්නේ Tamanට කායික වශයෙන් වෙහෙසවන බොහෝ වැඩ කටයුතු තියෙනවා නම් අපි කියන්නේ කාර්ය බහුල ජීවිතය. ඉතින් සමහරක් වෙලාවට ධර්මයත් එක්ක පවා කාර්ය බහුල වන අවස්ථා තිබුණත් ඒ කාර්ය බහුල ජීවිතයෙන් කෙනෙක් වෙන්වීම වැදගත් වෙනවා. ඒක තමයි කාය විවේකයේ පැත්තට. ඊළඟට අපි චිත්ත විවේකය කියලා කියන්නේ සිත තුළ නැගෙන කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා වැනි නීවරණ තියෙනවා. එතකොට මේ පංච නීවරණයන් අපි යටපත් වන හැටියට දැන් පංච නීවරණයෙන් හිත නිදහස් කරගන්න පුළුවන් නම් එතන පවතින චිත්ත විවේකය. එතකොට එහෙමනම් අපට කාය විවේකයයි චිත්ත විවේකයයි. උපදි විවේකය කියලා කියන්නේ අර ක්ලේශයන්ගින් නිදහස් වීමේ ඒ නිර්වාණය අරමුණු කරගත්ත සැපය. එතකොට එහෙමනම් ඔතන අපි දැන් සති සම්බොජ්ජංගය විවේක නිස්සෘතව වඩනවා කියලා කියන්නේ එහෙමනම් මෙතන කාය විවේකයක් අපට අදාළ වෙනවා ලෞකික වශයෙන්, චිත්ත විවේකයක් අපට අදාළ වෙනවා සමාධි වශයෙන්. හැබැයි උපදි විවේකයේ තමයි වැදගත් වන්නේ. එහෙනම් අපිට ලෝකෝත්තර වශයෙන්, ලෝකෝත්තර මාර්ගඥාන වැඩෙනකොට මේ උපදි විවේක වශයෙන් අපි දිනු කරනවා. නමුත් ඊටත් වඩා හොඳ අර්ථයක් මෙතන ඉස්මතු කරනවා. මොකද තදංග විවේක, වික්කම්බන විවේක, සමුච්ඡේද විවේක, පටිපස්සද්දි විවේක, නිස්සරණ විවේක කියලා මේ විවේකයේ පස් ආකාරයකින් යුක්තව තථාගත ධර්මයේ තුල ඉස්මතු කරලා තියෙනවා. අන්න ඒකත් හරි වැදගත්. මොකද ඒකට අපේ වැදගත්ම කාරණා මෙතනදී යම් තැන්වලදී අපි යම් විවේකය ඇති කරගන්න කැමති, හික්මීමක්, දමනයක් ඇති කරගන්න කැමති. අන්න එතනදී තමයි අපට මේ පංචවිධ විවේකය ඉස්මතු කරන්න. දැන් විවේක නිස්සෘතං කියලා කියනකොට තදංග විවේක නිස්සෘතව අපි භාවනා වඩනවා. සමුච්ඡේද විවේක නිස්සෘතව භාවනා වඩනවා. නිස්සර විවේක නිස්සෘතව භාවනා වඩනවා. එහෙමත් නැත්නම් මෙතනදී අපි තවදුරටත් පැහැදිලි කරගත්තොත්
තදංග විවේක නිස්ෘතව සති සම්බොජ්ජංගය වඩනවා. සමුච්ඡේද විවේක නිස්ෘතව සති සම්බොජ්ජංගය වඩනවා. නිස්සරණ විවේක නිස්ෘතව සති සම්බොජ්ජංගය අපි වඩනවා. එතකොට කොහොමද මේක වඩන්නේ කියන එක දැන් අපි ඉතා හොඳින් තේරුම් කරගත යුතු වෙනවා. දැන් හැබැයි සාමාන්‍යයෙන් තදංග කියලා කියන්නේ කුසල් සිතෙන් අකුසල් සිත යටපත් කිරීමක්නේ. ඒ කියන්නේ අපි දැන් දන්නවා කුසල් සිත බලවත් වෙන්න ඒ කුසලයේ පිහිටි බලයෙන් අකුසල බලය අකුසල යන්ගේ බලය හීන කරනවා. එතකොට බලවත් ශක්තියෙන් හීන බලය දුබල කරනවා. එතකොට බොජ්ජංග භාවනාවට අනුව කතා කරනකොට විදර්ශනා භූමියේදී ඒ කියන්නේ විදර්ශනා වශයෙන් අපි නාම රූප දැකලා ස්කන්ධ ආයතන දැකලා පටිච්ච සමුප්පාද වශයෙන් දැකලා ඒ වගේම රූප කලාප නාම කලාප දැකලා ඒ කලාප විපස්සනා වශයෙන් හරි අනුපදිපස්සනා වශයෙන් හරි මේ සියල්ලක් අනිත්‍ය දුක්ඛ අනාත්ම සැප වඩමින් යෝගාවචරයේ ඉදිරියට පියමන් කරන්න තමයි මේ තදංග විවේකය ඒ යෝගියාට වැඩෙන්නේ. ඒ කියන්නේ එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මේ සංස්කාර ධර්මයන්ගේ ස්වභාවය දකිනකොට විදර්ශනා භූමියේදීම මේ තදංග විවේකය අන්න යෝගියාට වැඩෙනවා. ඒ තදංග විවේක නිස්ෘතව මේ සති සම්පෝච්ඡංගය ඊටා හොඳින් ප්‍රකට වෙනවා අන්න විදර්ශනා භූමියේදී. එන නැවත මේ යෝගාවචරයා ඒ තදංග විවේක වශයෙන් වැඩෙන සති සම්පෝච්ඡංග නිස්ෘත විදර්ශනා ඥාන පාදක කරගෙන ක්‍රමක්‍රමෙන් ඉදිරියට පියමන් කරන්න මොකද වෙන්නේ? අන්න සමුච්ඡේද විවේක නිස්ෘතව අපි සති සම්පෝච්ඡංගේ වඩන සෝතාපට්ටි මාර්ගඥානයේදී සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජනයන් ෂේ වෙනකොට ඒ වගේම සකදාගාමී මාර්ගඥානයේදී කාමරාග පටිකයන්ගේ ඕලාරික බව සංසිඳනකොට සමුච්ඡේද ප්‍රහාණය වෙනකොට ඒ වගේම අනාගාමී මාර්ගඥානයේදී කාමරාග පටික සහ මුලින් ගලවා ඉවත් වෙනකොට ඒ වගේම අරිහත් මාර්ගඥානයේදී ඉතිරි ආශ්‍රව ක්ලේශයන් සම්පූර්ණයෙන් ඉවත් වෙනකොට ඡේදනය වෙනකොට අන්න සමුච්ඡේද විවේක නිස්ෘතව සති සම්පෝච්ඡංගය වැඩුණා වෙනවා. ඒ විතරක් නෙමෙයි දැන් අරිහත් ඵලයත් එක්ක මේ නිර්වාණය අරමුණු වෙනකොට අපි කියන්නේ සෝතාපට්ටි මාර්ගයේදී නිවන අරමුණු වෙනවා. සකදාගාමි අනාගාමි අරිහත් මාර්ගවලදී නිවන අරමුණු වුණත් අරිහත් ඵලයටපත් වෙනකොට සම්පූර්ණ නිදහසක් නිස්සරණයක් සම්පූර්ණ අත්හැරීමක් සිද්ධ වෙනවා. සම්පූර්ණයෙන්ම ඒ නිස්සරණ සුවය ලැබෙනවා. අන්න නිස්සරණ විවේක නිස්ෘතව සති සම්පෝච්ඡංගය වඩනවා කියන එක තමයි පෙන්눔 කරන්නේ. එතකොට එහෙමනම් අපිට පැහැදිලි වෙනවා පටිසංකා යෝනිසෝ සති සම්පෝච්ඡංගම් භාවේති විවේක නිස්සිතං කියනකොට මේ විවේක නිස්ෘතව සති සම්පෝච්ඡංගය වඩනවා කියන අදහස. හැබැයි මෙතන තවත් කාරණාවක් අපි තේරුම් කරගන්නවා නම් මේ කියන පංච විද විවේක නිස්ෘතව ඇතම් කෙනෙක් ඒ විදිහට අපි අනුගමනය කරනවා. නමුත් විදර්ශනා ඒ වගේම මාර්ගඵල අවස්ථාවන්හිදී තමයි මේ බොජ්ජංග ධර්ම ඊටමත් හොඳින් වැඩෙන්නේ. එහෙම වුණා කියලා කෙනෙකුට සමත භාවනා ප්‍රතික්ෂේප කරන්න බෑ. මොකද මේ විදර්ශනා පාදක වශයෙන් තමයි අපි හැම කෙනෙක්ම සමත කමටහන් වඩන්නේ. අද ගොඩක් දෙනෙක් සමත භාවනා ප්‍රතික්ෂේප කරනවා, ධ්‍යාන ප්‍රතික්ෂේප කරනවා, ධ්‍යාන අවශ්‍ය නැහැ කියනවා, විදර්ශනා විතරයි වැදගත් වෙන්නේ කියනවා. නමුත් එතනදී අපි විදර්ශනා වැදගත් වෙන්නේ ඇත්ත. හැබැයි ඒ වුණා කියලා ධ්‍යාන ප්‍රතික්ෂේප කරන්න බෑ අපට පෞද්ගලික අදහසක් වශයෙන් උනත්. මොකද බුදුරජාණන් වහන්සේ කිසිම තැනක ධ්‍යාන ප්‍රතික්ෂේප කරේ නැහැ. උන්වහන්සේ ධ්‍යාන ගැන, සමාධි ගැන, සමාපatti ගැන, අභිඥා ගැන එකින් එකට බොහෝ සූත්‍ර දේශනාවලදී ඉස්මතු කරා. එතකොට සූත්‍ර දේශනාවන් ඉස්මතු කරගත්ත මේ උතුම් සමාධි ගුණ අපි ප්‍රතික්ෂේප කරනවා නම්, එහෙමනම් අපි ඒවා ත්‍රිපිටකයෙන් බැහැර කරනවා නම්, බුද්ධ වචනයක් නෙමෙයි කියනවා නම්, ධර්මස්කන්ධ කී දහහක් අපට දැන්
අයින් කරන්න වෙනවා. මොකද බොහෝ සූත්‍රවල මේ ධ්‍යාන සමාධි සමාපatti අභිඥා ගැන ඉතා හොඳ විස්තරයක් තිබෙනවා. ඒ නිසා තමයි කියන්නේ අට කතාවේ විපස්සනා පාදක කසිනජ්ජහන ආනාපාන අසුබ බ්‍රහ්ම විහාර අධ්‍යාන බ්‍රහ්ම විහාරාදී අරමුණු වලදීත් මේ වැඩෙන. කියන්නේ විදර්ශනා පාදක කසින ධ්‍යාන ආනාපාන සති අසුබ බ්‍රහ්ම විහාර වැනි මේ කර්මස්ථාන ප්‍රගුණ කරන්න ඒ සියල්ලක්ම බොජ්ජංග ධර්මයන් වැඩෙන්න උපකාරයි. මොකද මේ විදර්ශනා පාදක වශයෙන් තමයි අපි සමාධි දියුණු කරන්නේ. ඒක නිසා අපට මේ වික්ඛම්බන විවේක නිස්ෘතව යම් වෙලාවකදී සති සම්බොජ්ජංගේ වැඩෙනවා නම් පංච නීවරණයන් යටපත් විවේක වික්ඛම්බන නිස්ෘතව සති සම්බොජ්ජංගේ වැඩෙනවා නම් ඒ වැඩෙන සතිය හුදෙක් අපට විදර්ශනා පාදක සතියක් බවට විදර්ශනා පාදක තදංග විවේක සමුච්ඡේද විවේකාදී පිනිස උපකාරයි කියන එක අපි තේරුම් කරගත යුතු වෙනවා. ඒක තමයි වැදගත් වෙන්නේ. මොකද අද ගොඩක් දෙනෙක් සමහරක් වෙලාවට අත්නෝමතික අදහස් වලින් මේ ධර්මය විස්තර කරන්නට යන ධර්මය ගැන වැඩි සැලකිල්ලක් දක්වන්නේත් නැහැ. ඔවුනොවුන්ගේ අදහසට අනුවම කටයුතු කරන අවස්ථාවන් අපට ඇහිලා තියෙනවා. ඊළඟට පින්වතුනි සති සම්බොජ්ජංගය අපි වඩන විරාග නිස්සිතං. දැන් විරාග කියලා කියන්නේ නොඇලීමනේ. එතකොට විරාග නිස්සිත කියනකොට අපි දන්නවා රූප රාග අරූප රාග ආදී මේ රාග ඇලීම් තියෙන කාම රාග රූප රාග තියෙනවානේ. කාම තෘෂ්ණාව රූප තෘෂ්ණා වශයෙන් අපේ සිත නානාවිද කෙලෙස් තියෙනවා. ඒ වගේ තව රාග මාන උද්ධච්ච ආදී සංයෝජන තියෙනවා. එතකොට මේ කියන සියලු ක්ලේශයන්ගෙන් නිදහස අපට ලැබෙන්නේ උතුම් නිර්වාණය සමගනේ. නමුත් අපට කණික විරාග අච්ඡන්ත විරාග කියලා අවස්ථා දෙකක් පෙන්වනවා. විදර්ශනා භූමියේදී යම් අවස්ථාවල විදර්ශනා ඥාන බලවත් වෙන්න මේ ක්ලේශයන් ඒ මොහොතට යටපත් වෙනවා නම් දුරු වෙනවා නම් එතන අපි කියන කණික විරාගයක් කියලා. හැබැයි නිර්වාණය අරමුණු වීමේදී ඒ ඇතිවෙන සමුච්ඡේද වශයෙන් ඇතිවෙන අවස්ථාව තමයි අච්ඡන්ත විරාගය කියලා කියන්නේ. එතකොට එහෙමනම් අපි විදර්ශනා වශයෙන් සති සම්බොජ්ජංගයේ වඩනකොට කණික විරාග වශයෙන් සති සම්බොජ්ජංගේ වැඩෙනවා. ලෝකෝත්තර භූමියේදී අච්ඡන්ත විරාග වශයෙන් තමයි මේ සති සම්බොජ්ජංගේ වැඩෙන්නේ. ඔය වගේම තමයි සති සම්බොජ්ජංගම් භාවේති නිරෝධ නිස්සිතං. නිරෝධ කියලා කියන්නේ සංසාර රෝධේ චක්‍රය නැති තැන නිදහසුනද නිරෝධය. හැබැයි එතනදී අපට තේරුම් කරගත යුතු කණික නිරෝධ අච්ඡන්ත නිරෝධ කියලා අවස්ථා දෙකක් තිබෙනවා. ඒ කණික නිරෝධ කියලා කියන්නේ එහෙමනම් ඒ මොහොතට කියන විදර්ශනා භූමියේදී විදර්ශනා ඥානයන් තුළින් යම් නැගෙන ක්ලේශයන්ගේ නිරෝධයක් අපි දකිනවා නම් ඒ කණික නිරෝධයක්. හැබැයි නිර්වාණය අරමුණු වීම ඇතිවන සැපය නිරෝධය තමයි අච්ඡන්ත නිරෝධ. එතකොට අපි එහෙනම් ඒ නිරෝධ උදෙසා කටයුතු කිරීම නිරෝධයන් උදෙසා කටයුතු කිරීම තමයි එතනදී අපිට ඉස්මතු කරගන්නට ඕනේ. තේරුම් කරගන්නට ඕනේ. එහෙමනම් අපි නිරෝධ නිශ්චිතව සති සම්බොජ්ජංගේ වඩනවා කියලා කියන්නේ විදර්ශනා භූමියේදී කණික නිරෝධ නිශ්චිතවයි ලෝකෝත්තර භූමියේදී අච්ඡන්ත නිරෝධ නිශ්චිතවයි. ඊළඟට අපි කතා කරන වොස්සග්ග පරිණාමී. මේ වොස්සග්ග පරිණාමීන් කියනකොට වොස්සග්ග කියන වචනය කියන්නේ අත්හැරීමක්නේ. පරිත්‍යාග වොස්සග්ග, පක්ඛන්දන වොස්සග්ග කියලා අවස්ථා දෙකක් තිබෙනවා. ඒක විදර්ශනා භූමියේදී ඇතිවන්නේ පරිත්‍යාග වොස්සග්ග. ඒ කියන්නේ තදංග වශයෙන් ඒ ක්ලේශයන් යටපත් වීම වෙනවනේ. ඒක ඇවිදින් පරිත්‍යාග වොස්සග්ග අත්හැරීමක්නේ. හැබැයි සමුච්ඡේද වශයෙන් සිද්ධ වෙන දේ තමයි පක්ඛන්දන වොස්සංග. ඒතකොට අපි දැන් සම්පූර්ණයෙන්ම එය අත්හැරීමක්. කොහොම නමුත් අපි හැම කෙනෙකුටම නිර්වාණය අරමුණු කරගෙන වැඩෙන සිත ඇවිදින් පක්ඛන්දන වශයෙන් නැත්තම් නිවන අරමුණු කරගෙන නිවනට අපි බැස ගැනීම වශයෙන් තමයි ඒ සති සම්බොජ්ජංගය ප්‍රගුණ කරන්නේ. එහෙමනම් අපිට
තේරෙන හැටියට වටහා ගත යුතු කාරණාව තමයි මේ සති සම්බොජ්ජංගය පංචවිධ විවේක නිශ්චිතව ඒ වගේම කණික හෝ කණික වශයෙන් අච්ඡන්ත කණික විරාග අච්ඡන්ත විරාග වශයෙන් කණික නිරෝධ අච්ඡන්ත නිරෝධ වශයෙන් ඒ වගේම වොස්සග්ග කියන්නේ මේ පරිච්ඡාග වොස්සග්ග සහ පක්ඛන්දන වොස්සග්ග වශයෙන් මේ සති සම්බොජ්ජංගය වැඩි යුතුයි කියන එක තමයි තථාගතයන් වහන්සේ අපට පෙන්වා වදාරන්නේ. ඉතින් ඒක නිසා අපි හැම කෙනෙකුටම පැහැදිලි වෙනවා අපි දැන් මේ සති සම්බොජ්ජංගය කෙසේ වැඩි යුතුද කියලා. සාමාන්‍ය දිනදා ජීවිතේත් අපි සතිය වඩනවා. ඒක නෝපන්නා වූ සතිය උපදින්නත් ඉපදී තියෙන මේ සතිය තව තව බලවත් කර ගැනීමට බෙහෙවින් උපකාර වෙනවා. ඒ නිසා තමයි අපිච්ච චත්තාරෝ ධම්මා සති සම්බොජ්ජංගස්ස උපාදාය සංවත්තති වශයෙන් තවත් කරුණු 4ක් මේ සති සම්බොජ්ජංගයාගේ වැඩිම පිණිස හේතු වෙනවා කියන එක අට කතාවල පෙන්වන්නේ. සති සම්පජාඤ්ඤං මුට්ටස්සති පුද්ගල පරිවර්ජනතා සතිමන්ත පුද්ගල සේවනතා තදදි මුත්තතා. සති සම්පජාඤ්ඤං කියලා කියන්නේ සිහිනුවණින් කල් ගෙවීම. ඒ කියන්නේ සතර ඉරියව්වේ සහ අනු ඉරියව්වලදී සියලු ක්‍රියාවන්හි හොඳට සිහිනුවණ පවත්වාගෙන සත්පුද්ගල සංඥාවෙන් බැහැරව මමත්වයේ කැරෙන හැටියට ඒ වගේම දිට්ඨිය බිඳෙන හැටියට මානය සිඳෙන හැටියට කෙනෙකුට ඉරියව් පවත්වන්න පුළුවන් නම් ඒ වගේම ජීවිතය ගත කරන්න පුළුවන් නම් එතන පවතින්නේ ඒ යෝගියාට ඊටමත් පහසුවක්. ඒ වගේම සම්පජඤ්ඤ ගුණය අඛණ්ඩව සති සම්පජඤ්ඤ වැඩිවීමක් එය සති සම්බොජ්ජංගය දියුණු කරගන්න බෙහෙවින් උපකාර වෙනවා. ඒ වගේම තමයි සිහියෙන් තොරව ඉන්න අය ජීවිතින් අපි ඈත් කරලා දාලා ඒ වගේම සතිමන්ත සිහියෙන් යුක්තව කල් ගෙවන අය අපේ ජීවිතයට එකතු කරගෙන ඒ වගේම සති සම්බොජ්ජංගය දියුණු කරගන්නම නැඹුරු කරගත්ත සිත් ඇතිව අපේ හිත පවත්වා ගන්නවා නම් අන්න එතනදී සති සම්බොජ්ජංගය දියුණු කරගන්න පුළුවන්. ඉතින් ඔය විදිහට බොහෝ කරුණු කාරණාවන් තියෙද්දි තථාගතයන් වහන්සේ එක තැනකදී දේශනා කරනවා සතිංච කවාහම් භික්ඛවේ සබ්බත්තිකං වදාමි. මහණෙනි මම මේ සතිය සියලු තැන්හි සියලු දේට අවශ්‍ය වන කාරණාවක් හැටියට පතක් දේශනා කරා. එහෙමනම් අපට සියලු තැන්හි සියලු දේට අවශ්‍ය කරන ප්‍රධානතම කාරණාව සතිය. සතියෙන් තොරව වැඩෙන ගුණයක් නෑ. සතියෙන් තොර වැඩෙන කිසිම දෙයක් නෑ. එහෙනම් සතිය කියන එක හැම තැනකදීම හැමෝටම උපකාරක ධර්මයක් කියන එක මතක තියාගනිමින් අද දවසේදී අපි එහෙමනම් භාවනාවෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවයන් ගැන කතා කරද්දී සිහිනුවණින් යුක්තව සති සම්බොජ්ජංගය වඩන හැටි මේ කෙටියෙන් විස්තර කරා. මේ තුලින් ජනිත කරගත් කුසලයේ දේශක අපට ශ්‍රාවක ඔබටත් ධර්මඥාන භාවනා ඥාන ප්‍රතිපත්ති ඥාන වැඩෙමින් මගඵල නිවනින් සැනසෙන්න ලැබේවා කියලා අපි ආශිර්වාද කරමින් පුණ්‍යානුමෝදනා කරනවා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු මං පරන්ති. ධර්ම ශ්‍රවණාන් සංස බලෙන් සියලු දෙනාට ලොවේ ලෝතුරා සුව සැලසේවා. සාදු සාදු සාදු.